අද අපි කතා කරන්නේ ඔබ්ජෙක්ට් රිලේෂනල් ඩේටාබේසස් වල දෙවැනි වීඩියෝ එක. ඒ කියන්නේ කලෙක්ෂන්ස් ගැන. අපි කලින් වීඩියෝ එකේ කතා කරා ඔබ්ජෙක්ට් රිලේෂනල් ඩේටාබේසස් වලට ඉන්ට්‍රොඩක්ෂන් එකක්. ඒ කියන්නේ කොහොමද මේ ටයිප් එකක් හදන්නේ, මොකද්ද ටයිප් එකක් කියන්නේ, ඊට පස්සේ මොකද්ද ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කන්සෙප්ට්ස් කියන්නේ, මොනවද රිලේෂනල් ඩේටාබේසස් කියන්නේ. එතකොට මේ දෙක එකතු වෙලා මේ හදපු ඔබ්ජෙක්ට් රිලේෂනල් ඩේටාබේසස් කියන මොඩල් එක මොකක්ද? ඊට පස්සේ මේකේ ටයිප් එකක් හදන්නේ කොහොමද? ටයිප් එක යූස් කරලා ටේබල් එකක් හදන්නේ කොහොමද? ඒ ටේබල් එකට වැලියුස් ඉන්සර්ට් කරන්නේ කොහොමද වගේ ගොඩක් දේවල් අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා. ඇත්තට මේ වීඩියෝ එක බලලා නැත්නම් මේ වීඩියෝ එක බලන්න කලින් මේ වීඩියෝ එක බලන එක හොඳයි. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔබ්ජෙක්ට් රිලේෂනල් ඩේටාබේසස් වල තවත් ඉම්පෝර්ටන්ට් ටොපික් එකක් වෙන කලෙක්ෂන්ස් කියන ටොපික් එක. ඇත්තටම අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් කතා කරමු මොනවද මේ කලෙක්ෂන්ස් කියන්නේ කියලා. ඇත්තටම කලෙක්ෂන්ස් කියන එක යූස් කරන්නේ අපි ඔබ්ජෙක්ට් රිලේෂනල් ඩේටාබේස් මොඩලින් වලදී one to many relationship එක draw කරන්න. මොකද මේ one to many relationship එක කියන්නේ? one to many relationship එක කියන්නේ එකකට ගොඩක් කියන අයිඩියා එක. මොකද මේ එකකට ගොඩක් කියන්නේ? දැන් ඔයාලට මම එක සිම්පල් එක්සැම්පල් එකකින් කිව්වොත් හිතන්න ඔයාලට ටේබල් එකක් තියෙනවා. ඒ ටේබල් එකේ ඔයාගේ නමයි ඇඩ්‍රස් එකයි ස්ටෝර් කරන්න ඕනේ. අපි දන්නවා ඇඩ්‍රස් එකට වැලියුස් ගොඩක් තියෙනවා. හවුස් නම්බර් එක තියෙනවා, ස්ට්‍රීට් නම්බර්ස් දෙක තුනක් තියෙන්න පුළුවන්. එතකොට සිටි එක තියෙනවා. එතකොට ඔයාට මේ ඇඩ්‍රස් එක ඔයාට එක කොලම් එක ස්ටෝර් කරන්න බෑ. එතන ප්‍රශ්නයක් එනවා. එතකොට ඔය වගේ සිටුේෂන්ස් හැන්ඩල් කරන්න තමයි මේ කලෙක්ෂන්ස් කියන එක ගොඩක් වෙලාවට යූස් කරන්නේ one to many relationships වලට. ඒ කියන්නේ ඔයාගේ එක නේම් එකට ඇඩ්‍රස් එකේ කොලම්ස් ගොඩක් තියෙනවා. ඒතර one to many relationship එකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒක normal relation database එක හදන්නේ කොහොමද කියලා. ඔය වගේ දේවල් වලට අපි කලෙක්ෂන්ස් කියන එක යූස් කරනවා. ඇත්තටම කලෙක්ෂන්ස් ටයිප් දෙකක් අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. බේසිකලි පළවෙනි එක VARS කියලා කලෙක්ෂන් එක, දෙවෙනි එක nested tables කියන එක. මේ VARS වලයි nested tables වලයි වෙනස තමයි මේ VARS එකක් යූස් කරන්නේ අපි ඇත්තටම මොකක් හරි ෆික්ස්ඩ් වැලියු එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතන්නේ ඇඩ්‍රස් එකක් කියලා. අපි ඇඩ්‍රස් එකකට අපි යූස් කරන්නේ මැක්සිමම් ඇඩ්‍රස් එකට වැලියුස් 5යි. එහෙනම් හිතන්න නම්බර් එක, හවුස් නම්බර් එක, ස්ට්‍රීට් නේම්ස් 3කුයි, එක සිටි නේම් එකකුයි. අන්න ඒ වගේ. එතකොට ඒකේ වැලියුස් 5යි. උපරිම වැලියුස් 5යි. 5ට අඩුවෙන් යූස් කරන්න පුළුවන්. ඒ වගේ අපි ෆික්ස් සයිස් එකක් දන්නවා නම් ඇරේ එකට ෆික්ස් සයිස් එකක් දන්නවා නම් අපි මේ VARS යූස් කරනවා. අපි ඇත්තටම සයිස් එකක් ෆික්ස් සයිස් එකක් දන්නේ නැත්නම් අපි ගොඩක් වෙලාවට මේ nested tables තමයි යූස් කරන්නේ. අපි ඇත්තට VARS වලට එක්සැම්පල් එකක් බලමු. අර මම කලින් කිව්ව එක්සැම්පල් එකම තමයි personal කියලා ටේබල් එකක් තියෙනවා. මේක අපි ස්ටෝර් කරලා තියෙන personal details. ID එක ස්ටෝර් කරලා තියෙනවා, ID එක ස්ටෝර් කරලා තියෙනවා, name එක ස්ටෝර් කරලා තියෙනවා, address එක ස්ටෝර් කරලා තියෙනවා. පළවෙනි date එක බැලුවොත් ID එක 001. ඒක char data type එකක්, size එක 3යි, name එකක් තියෙනවා සුපුන් කියලා. ඇත්තටම මේක varchar 2 කියන data type එකකින් මම කලින් වීඩියෝ එකේ කිව්වා අපි varchar නෙවෙයි object relational databases වල use කරන්නේ varchar 2 කියන data type එක. address එකේ ඔයාලට පේනවා attributes ගොඩක් තියෙනවා, values ගොඩක් තියෙනවා. number 12 කියන house number එක තියෙනවා, ඊට පස්සේ street number එකක් තියෙනවා, street name එක තියෙනවා, ඊට පස්සේ city එකක් තියෙනවා. මේ වගේ values ගොඩක් තියෙනවා. ඔන්න ඒ වගේ address එක වගේ columns ද store කරන්න ලේසි වෙන්න අපිට VARS එක use කරන්න පුළුවන්. අපි බලමු දැන් VARS එකේ තියෙන properties මොනවද කියලා. අපි කලින් කිව්වා වගේම අපිට VARS එකක් හදන්න ඕන නම් අපි දැනගෙන ඉන්න ඕනේ maximum size එකක් VARS එකට තියෙන්න පුළුවන්. මැක්සිමම් සයිස් එකක් දන්නේ නැත්නම් අතන VARS එකට වඩා nested table එකක් හදන එක තමයි ගොඩක්ම සුදුසු. අනිත් එක තමයි මේ VARS එකක් හදද්දී database එකට storage එකක් allocate වෙන්නේ නැහැ. VARS එකට storage එකක් allocate වෙන්නේ නැහැ. හේතුව තමයි අපි VARS එකක් හදන්නේ type definition එකක්, කියන්නේ type එකක් හදන විදිහටමයි. අපි කලින් වීඩියෝ එකේ type එකක් හදලා පෙන්නුවා. අන්න ඒ විදිහටම තමයි අපි VARS එකක් හදන්නේ. ඔය type එකක් කියන එක logical දෙයක්. ඇත්තට මේකට logical දෙයක් හින්දා ඒකට ඇත්තටම storage එකක් යන්නේ නැහැ. අනිත් දේ තමයි අපිට VARS එකක් හදන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සාමාන්‍ය relational table එකක column එකක data type එක විදිහට. මතක තියාගන්න සාමාන්‍ය relational table එක. ඒ කියන්නේ සාමාන්‍ය SQL table එකක column එකක data type එකක් විදිහට අපිට මේ VARS එකක් use කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි object type එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හදපු type එකක අපි කලින් වීඩියෝ එකේ types හැදුවා. මේ type එකක attribute එකකට data type එකක් විදිහට. ඒ කියන්නේ attribute එක ඒ කියන්නේ සාමාන්‍ය type එකක
ඇට්‍රිබියුට් එක data type එක විදිහට අපිට VR එකක් use කරන්න පුළුවන්. අපි මේ දෙකම ඉස්සරහට කරලා බලමු කොහොමද කරන්න කියන එක. දැන් අපි කරන්න යන්නේ පළවෙනි දේ relational table එකේ normal SQL table එකක column එකක data type එකක් විදිහට VR එකක් use කරන එක තමයි අපි ඊළඟට කරන්න යන්නේ. ඔයාලට මේ වීඩියෝ එකේ මේ ස්ලයිඩ් එකේ පේනවා අපි මුලින්ම කිව්වා වගේ VR එකක් හදන්න අපි සාමාන්‍ය type definition එකක් කරනවා. ඔයාලට පළවෙනි number 1 එකෙන් පේනවා අපි හදලා තියෙන එකේ VR එකක්. ඔයාලට බැලුවොත් ඔයාලට පේනවා create type. create type කියන්නේ සාමාන්‍ය type එකක් හදන විදිහටමයි create type. ඊට පස්සේ VR එකේ name එක මම මෙතන use කරන්නේ address underscore ARR කියලා. ඇත්තටම මේ ARR කියන්නේ array කියන එකක් කියලා පෙන්නන්න තමයි ඇත්තටම මම use කරේ. වෙන දෙයක් නෙවෙයි. ඒක කැමති නමක් වඩ දෙන්න පුළුවන්. create type එකක් හදන විදිහ. ඊට පස්සේ VR එකේ name එක. ඊට පස්සේ as VR අපි දන්නවා සාමාන්‍යයෙන් type එකක් හදද්දී as object කියලා තමයි අපි use කරන්නේ. ඒත් VR එකක් හදද්දී සාමාන්‍ය විදිහටම as VR කියලා තමයි අපි use කරන්නේ. මෙතන ඔයාලට පේනවා size එකක් තියෙනවා. අපි කිව්වා VR එකක් හදන්න නම් අපි අනිවාර්යයෙන්ම මේකේ maximum store කරන්න පුළුවන් size එකක් දැනගෙන ඉන්න ඕනේ කියලා. ඇත්තට මේක 5යි මේකේ maximum data 5යි store කරන්න පුළුවන්. ඒක තමයි මේ 5ෙන් පෙන්නන්නේ. අනිත් එක අපි දැනගෙන ඉන්න ඕනේ මේ VR එකේ මොකක්ද data type එක කියලා. VR එක fixed data type එක. අපිට එක data මේ VR එකක store කරන්න බෑ. එක්ක number එකක්, එක්ක char එකක්, එක්ක varchar එකක්. ඒ වගේ. ඉතින් ඔයාලට පේනවා මේ වීඩියෝ එකේ මම මේ එක්සාම්පල් එකෙන් මම varchar එකක් තමයි store කරන්නේ. මොකද address එකක් මම store කරන්නේ. address එක varchar type එකෙන් තමයි මම හදන්නේ. varchar 2 size 15ක data type එකක් තමයි මම මේ VR එකේ store කරන්න යන්නේ. අපි ඒක කොහොමද type කරන්න කියලා බලමු. notepad එකේ example එකක් විදිහට ගත්තොත් මම කලින් කිව්වා සාමාන්‍යයෙන් create type එකක් විදිහටම තමයි අපි මේක හදන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි කියන්නේ type එකට name එකක් දෙනවා. මේක VR එකක් හින්දා මේ VR එකේ store කරන්නේ address එකක් හින්දා ඒ දෙකම represent වෙන නමක් දෙමු අපි. address underscore array. මේක දැක්කම ඔයාලට පේනවා මේක array එකක් address එකක් තමයි මේක store වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ as කියන්නේ මේකේ දැන් අපි හදන්න යන්නේ මේක මොකක්ද කියන එක. අපි තාම දන්නේ නැහැ මේක අපි තාම සාමාන්‍ය type එකක් විදිහටමයි ඔයාලට පේන්නේ. create type address array as. දැන් අපි මේක specific කරනවා VR එකක් විදිහට. as මොකක් වගේ. මේක VR එකක් විදිහට තමයි අපි හදන්නේ. VR එකක් හදනවා අනිවාර්යයෙන්ම size එකක් තියෙන්න ඕනේ. මම size එක 5යි කියලා දානවා. off කියලා අපි මේකේ data type එක දාන්න ඕනේ. මොකද්ද? data type එක මේක varchar type එක. varchar 2 කියන varchar කියලා type කරන්න වෙදින varchar 2 15 කියන data type එක end එක එවුවා front slash එක තියෙනවා. ওই විදිහට තමයි අතටම අපි සාමාන්‍යයෙන් VR එකක් හදන්නේ. ඊට පස්සේ තමයි අර අපි කිව්ව relational database relational table එකක column එකක data type එකක් විදිහට VR එකක් use කරන්න තමයි අපි දැන් යන්නේ. ඉතින් relational table එකක column එකක data type එකක් use කරන්න මොනේ relational table එකක් තියෙන්නේ බෑ. ඉතින් අපි සාමාන්‍ය relational table එකක් හදන්න යනවා. ඔයාලට පේනවා මෙතන create table. අපි සාමාන්‍ය table එකක් හදන්න මේ create table කියන command එක use කරලා create table name එක කියන්නේ අපි දන්නවා table name එක personal. ඒ හින්දා අපි මේක table name එකට use කරා personal කියන එක. create table personal. ඊට පස්සේ එකින් columns දෙනවා. columns වලට data ඉස්සරහින් ඔයා data type එක දානවා. සාමාන්‍ය table එකක් හදන විදිහ. ඒතර ඔයාලට මේකේ පේනවා id එක char3 කියලා size එක 3 character char කියන data type එකේ attribute එක තමයි මේ id කියන්නේ. ඊට පස්සේ name එක කියන්නේ varchar 2 එකක්. ඒතර address කියලා එකක් තියෙනවා. address එක කියන්නේ address VR කියන data type එකේ column එකක්. ඔයාලට පේනවද? එතකොට අපි මේ VR එක use කරලා තින්නේ address කියන attribute එකේ data type එක විදිහට. අපිට දැන් පේනවා මේ පළවෙනි use එක තමයි ඒ කියන්නේ. සාමාන්‍ය relational table එකක column එකක data type එක. ඔයාලට පේනවා සාමාන්‍ය relational table එකක් ඒක column එකක් තියෙනවා address කියලා. ඒකේ data type එක තමයි මේ address array කියන VR එක.
අපි ඕක ටයිප් කරලා බලමු කොහොමද සාමාන්‍ය create table සාමාන්‍ය table එක table name එක තමයි personal ඊට පස්සේ bracket open කරා මෙතන අපි මුලින්ම id කියලා එකක් එන්න ඕනේ ඒකේ type එක char අපි ඒක ඕන නම් ඒක primary key එක විදිහට දෙන්නත් පුළුවන් primary key එක විදිහට දෙන්නත් පුළුවන් ඊට පස්සේ ඒක තමයි name එක name කියලා එකක් තියෙනවා ඒක වාචා 2 කියන type එකේ size එක 15යි ඊට පස්සේ address කියලා එකක් තියෙනවා එතකොට මේකේ type එක තමයි මේ address array එක මේක address කියන address array කියන array එකේ type එකේ column එකක් තමයි මේක ඕක ඔහොම තමයි ඔයා දැන් ওই table එක හදන්නේ අන්තිමට ඉවර වෙලා translation එක ගහන්න ඕනේ හරිද මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා ඊට පස්සේ අපි බලන්න ඕනේ කොහොමද මේ හදපුවා මේ var එක use කරලා හදපු table එකට data insert කරන්න කියලා. ඔයාලට පේනවා මේ insert into කියලා තියෙනවා. insert into price list. sorry මෙතන price list නෙමෙයි අපි මෙතන price list නෙමෙයි එනවනේ insert into personal වෙන්න ඕනේ. මෙතන අපි සාමාන්‍ය database එකකට value එකක් insert කරද්දී අපි insert into table name එක තමයි දාන්න ඕනේ. එතකොට මෙතන insert into table name එක personal අපි ඒක type කරලා බලමු. insert into personal ඊට values ටික අපි insert කරන්න ඕනේ values. හරි. දැන් අපි කලින් වීඩියෝ එකේ කතා කරා කොහොමද type එකක් use කරලා values insert කරන්න කියලා. ඒක ඇත්තට මෙතන type එකක් නෙවෙයි මෙතන normal relational database එකක් තියෙන්නේ. ඉතින් අපි normal relational database එකකට values insert කරද්දි කෙලින්ම මෙතන values කියන එක ඇතුළේ අපිට සාමාන්‍ය values ටික insert කරගෙන යන්න පුළුවන්. ඒකට id එක තමයි 001. ඒක char type එකක් හින්දා උඩකම ඇතුළේ දාන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එක name එක වාචා එකක් හින්දා ඒකත් උඩකම ඇතුළේ දාන්න ඕනේ. ඊට පස්සේ යන්න ඊළඟ එක තමයි ප්‍රශ්නේ. ඊළඟ තියෙන්නේ var එකක්. අපි var එකට data insert කරන්න මෙහෙමයි. අපි මුලින්ම var එකේ name එක දෙනවා. name එක දීලා ඒක ඇතුලේ අපි values ටික දාගෙන යනවා මොනවද මේ var එකේ ඇතුලේ තියෙන values කියලා. අපි දන්නවා var එකේ මුලින්ම තිබ්බේ house name එක. ඊට පස්සේ තිබ්බ street name එක. අපි int එකක් ගහලා යටින් කරමු ඒතර පැහැදිලි. street name එක තිබ්බා. ඊට පස්සේ city එක තිබ්බා. මේ හැම එකම මම single quotation ඇතුලේ දාන්නේ මොකද මේ ඔක්කොම වාචා type එකක්. ඉතින් වාචා ඒවා දාන්නේ single quotation එක ඇතුලේ SQL වල. ඔයාලට බලන්න පුළුවන් දැන් insert කරලා insert into query ගන්න මෙහෙම insert into personal කියන table එකට values insert කරනවා. පළවෙනි value එක 001 ඊට පස්සේ දෙවෙනි value එක සුපුන් තුන්වෙනි value එකේ අපේ array එකක් තියෙන්නේ address එක array එකක් විදිහට store කරලා තියෙන්නේ array එකේ පළවෙනි value එක number 12 දෙවෙනි value එක gold road තුන්වෙනි value එක පානදුර. මොහොම තමයි අතටම සාමාන්‍යයෙන් අපි array එකට data insert කරන්නේ. relational table එකකට මේ අපි පළවෙනි use එක array එක relational table එක column එකක attribute එකක් විදිහට තමයි මේ use කරලා තියෙන array. අපි ඊළඟට බලමු කොහොමද අපි use කරන්නේ කියලා type එක column එක attribute එකක් විදිහට. අපි කතා කරේ relational table එකක column එක attribute එකක් විදිහට. අපි මේකේ බලන්නේ type එකක attribute එකක data type එකක් විදිහට. ඒකෙත් සාමාන්‍ය විදිහට මම create type කියලා දාලා අපි සාමාන්‍ය var එකක් හදනම විදිහට var එකක් හදන්න ඕනේ. අපි ඒකත් කරලා බලමු. සාමාන්‍ය විදිහට var එකක් හදන්න ඕනේ. එතකොට
create type address array ඊට පස්සේ as මොකක් විදිහටද v array එකක් විදිහට v array size එක 5යි of varchar type එක varchar 215 ඕක තමයි පළවෙනියට අපි ගහන්නේ ඊට පස්සේ අපි කරන්න ඕනේ අපි කලින් එකේ සාමාන්‍ය ටේබල් එකක් හැදුවේ ඒත් මේකේ ටේබල් එකක් නෙවෙයි හදන්නේ මේකේ ටේබල් එකක් හදන්න කලින් අපි ටයිප් එකක් හදලා ඉන්නවා ඒ ටේබල් එකට මේක අපි පළවෙනි වීඩියෝ එකේ කරා වගේ අපි පළවෙනි වීඩියෝ එකේ මුලින්ම ටයිප් එකක් හදලා ඒ ටයිප් එක යූස් කරලා ටේබල් හැදුවේ අපි මේට චුට්ටකට කලින් කරේ අපි ටයිප් එකක් හැදුවේ නැහැ සාමාන්‍ය රිලේෂනල් ඩේටාබේස් එක විදිහටම කෙලින්ම ටේබල් එකක් හැදුවා ඒත් දැන් අපි මේ දැන් කරන එක්සැම්පල් එක කරන්නේ ආයි ටයිප් එකක් හදලා ටයිප් එක යූස් කරලා ටේබල් එකක් හදන්න එතකොට අපි ටේබල් එක ඇතුලේ නෙමෙයි කොලම්ස් හදන්නේ අපි ටයිප් එක ඇතුලේ තමයි කොලම්ස් මුලින්ම හදන්නේ එතකොට අපි බලමු මේ එක්සැම්පල් එක මේක දෙවෙනි එකට වගේ ගිහිල්ලා බලුවොත් පේනවා ටයිප් එකක් හදලා තියෙනවා පර්සනල් කියලා ටයිප් එකක් ඊට පස්සේ මේකේ as object ඒ කියන්නේ අපි v array එක හැදුවේ as v array කියලා අපි මෙතන as object කියලා හදන. ඒ කියන්නේ සාමාන්‍ය ටයිප් එකක් හදන විදිහට. ඒකේ columns තුනක් තියෙනවා. පළවෙනි එක id. id එක char data type එකක්. ඊළඟට name එක varchar type එක. ආයි අපි use කරලා තියෙනවා. ඔයාලට පේනවා address array එක use කරලා තියෙනවා. ඒක address කියන column එකට data type එක විදිහට මේ address array කියන v array එක අපි use කරලා තියෙනවා. ඕක තමයි ඇත්තටම v array එකේ දෙවෙනි use එක. type එකක column එකකට data type එකක් විදිහට. අපි මේක type කරලා බලමු කොහොමද කියලා හදන්න. ඔයාලට මේක බලන්න සාමාන්‍ය create type කියලා දීලා type name එක කියන්නේ personal කියන data table එකේ type එකක් තමයි අපි හදන්නේ. ඉතින් ඒක represent වෙන්නේ personal underscore t කියලා දානවා as object. අපි සාමාන්‍ය type එකක් හදන විදිහ. ඊට පස්සේ bracket open කරලා ඒ bracket ඇතුලේ අපි සාමාන්‍ය මුලින්ම තියෙන id එකක්. id එකේ data type එක char size එක තමයි 3යි. ඊට පස්සේ අනිත් එක name varchar 2 එකක් size එක 15යි. ඊට පස්සේ අනිත් එක address column එක ඒක address array එකක්. ඔය ටික තමයි ඊට පස්සේ ඔහොම තමයි අපි අර personal කියන table එකට type එකක් හදන්නේ. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මේ type එක use කරලා table එකක් හදන්න ඕනේ. සාමාන්‍ය අපි object relational databases වල කරපු විදිහට අපි type එක use කරන table එකක් හැදුවේ. අපි කලින් වීඩියෝ එකේ එහෙම කරා. ඊට අපි ඒ type එක use කරලා table එකක් හදන්න ඕනේ. කොහොමද අපි type එකක් use කරලා table එකක් හදන්නේ? අපි කලින් වීඩියෝ එකේ කතා කරා. create table කියලා දෙනවා. personal කියන්නේ අපේ table එකේ නම of කියන්නේ අපි මොකක් use කරලාද මේ table එක හදන්නේ. අපි මේ table එක හදන්නේ මේ personal t කියන. කියන්නේ personal underscore t කියන type එක use කරලා තමයි අපි මේ table එක හදන්නේ. කියන්නේ මේ type එකේ table එකක් විදිහට තමයි මේ personal කියන table එක අපි හදන්නේ. අපි ඒකත් කරලා බලමු. ඉතින් ඔයාලට පේනවා මුලින්ම create table එකේ නම තමයි personal of අපි මොකේ table එකක්ද හදන්නේ අපි මේ table එක හදන්නේ personal type එකේ table එකක් තමයි හදන්නේ ඊට පස්සේ මේකේ id එක තමයි අපි primary key එක විදිහට use කරන්නේ id එක තමයි primary key එක විදිහට use කරන්නේ ඔහොම තමයි අපි ඇත්තටම table එක හදන්නේ අතර මේ ටික විතරයි මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ ටික ඉන්සර්ට් කරන එකේ විතරයි වෙනසක් තියෙන්නේ. ඒතර මේවා ඔක්කොම සාමාන්‍ය විදිහටම තමයි මේ v array එකක් හදන එකයි v array එකට data insert කරන එකයි විතරයි අලුත් දෙයකට තියෙන්නේ. අපි බලමු දැන් කොහොමද කියලා.
view array එකට data insert කරන්නේ මේ විදිහට හැදුවොත් අපි මේකට insert කරන්න කොහොමද කියලා බලමු. එතකොට ඔයාලට පේනවා insert into personal කියන්නේ table එකේ නම. කියන්නේ මේ table එකට data insert කරන්නලු values කියන්නේ values මොනවද කියලා තමයි අපි කියන්නේ යන්නේ. ඊට පස්සේ මේ personality කියන්නේ අපි ආයි අර පළවෙනි වීඩියෝ එකේ කරා වගේ type එකට තමයි type එක use කරලා තියෙන්නේ. මොකද අපි මේක type එකක් හැදුවා. ඒ type එක ඇතුලේ තමයි අපි columns ටික implement කරලා තියෙන්නේ. කලින් example එකේ වගේ table එකේ නෙමෙයි. table එකේ තිබ්බොත් අපිට කෙලින්ම මෙතන type එක use කරන්න නැතුව values insert කරන්න පුළුවන්. values කියලා use කරලා කෙලින්ම values insert කරන්න පටන් ගන්න පුළුවන්. ඒ අපි කෙලින්ම relational table එකක් හදුවොත්. ඒත් මෙතන අපි relational table එකක් නෙමෙයි හදලා තියෙන්නේ. type එකක් හදලා type එකෙන් තමයි use කරලා table එක හදලා තියෙන්නේ. මේ type එකක් හදුවා. type එක use කරලා of personality කියන්නේ මේ type එක use කරලා තමයි table එක හදලා තියෙන්නේ. එතකොට මේ table එක ඇතුලේ නෙවෙයි columns implement කරලා තියෙන්නේ type එක ඇතුලේ. ඉතින් අපි මෙතන type එක refer කරන්න ඕනේ හින්දා insert into personal කියන්නේ table name එක values. ඒ values තියෙන්නේ මොකේද? personal t එක ඇතුලේ ඒකේ columns තියෙන්නේ. කියන්නේ personal type එක ඇතුලේ. අන්න දැන් අපි values insert කරනවා. ඊට පස්සේ ඒකේ සාමාන්‍ය අර address එක enter කරන තැන. ඒ කියන්නේ අර address එක කියන්නේ address එකේ array ගන්න තියෙන්නේ. අන්න එතෙන්ට අපි අර සාමාන්‍ය කලින් slide එකේ කර විදිහටම මේ array එකට data insert කරන්න තියෙන්නේ. address array එක. ඊට පස්සේ ඒ array එක ඇතුලේ data ටික දානවා. අපි ඒක type කරලා බලමු. එතකොට ඔයාලට හොඳට තේරෙයි. අපි දන්නවා අපි values insert කරන්න මේ insert into කියන කෝර එක use කරලා insert into අපි මොකටද values insert කරන්නේ මේ personal කියන table එකට. ඊට පස්සේ values මොනවද කියලා. ඊට පස්සේ values store කරලා තියෙන්නේ කොහෙද? අපි දන්නවා values store කරලා තියෙන්නේ මේ personal underscore t කියන type එක ඇතුලේ මොනවද values? අපි values ටික දාමු. පළවෙනි value එක තමයි 001. ඊට පස්සේ දෙවෙනි value එක name එක කියන්නේ සුපුන්. තුන්වෙනි value එක address එක. අන්න address එකට තමයි අපි v array එක use කරලා තියෙන්නේ. එතකොට v array එකට අපි data enter කරන්නේ මුලින්ම v array එකේ name එක දෙන්න ඕනේ. address array කියලා දීලා අන්න ඒකට data insert කරන්න ඕනේ. පළවෙනි value එක තමයි number 12. ඒ කියන්නේ house name එක. දෙවෙනි value එක තමයි street name එක. අපිට මේ වගේ values පහක් enter කරන්න පුළුවන්. මම 3යි enter කරන්නේ. මොකද අපි මේකේ size එක හදලා තියෙන්නේ value 5ක v array එකක් හින්දා අපිට 5ක් enter කරන්න පුළුවන් වුණාට මම 3යි enter කරන්නේ. පාන දුර. ඒතර ඔන්න ඔය විදිහට තමයි මම v array එකට data enter කරේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ v array එක data select කරන්න කියලා. අපිට v array එක data select කරන්න ක්‍රම දෙකක් තියෙනවා. සාමාන්‍ය select query එකක් ගහන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා relational databases වල select එක ගන්නේ select all from personal. ඒතර ඔයාලට පේනවා personal කියන්නේ table name එක. select all කියන්නේ මෙතන asterisk sign එක කියන්නේ මේ star sign එකෙන් කියන්නේ all කියන එක. මේ select all from personal. නිකන් සාමාන්‍ය තේරුම් විදිහකට personal කියන එකෙන් තියෙන ඔක්කොම select කරන්න. personal කියන එකේ ඔක්කොම select කරන්න කියලා. එතකොට ඔයාලට පේනවා මේ output එක තියෙන මෙන්න මේ විදිහට. එතකොට output එක පේනවා id එක තියෙනවා 001 කියලා, name එක තියෙනවා සුපුන් කියලා, ඊට පස්සේ column එක address එක. address එකේ තියෙන v array එකක්. එතකොට ඔයාලට ඒක පෙන්වන්නේ මෙහෙම v array එකක් විදිහටම. ඔයාලට ඒකේ values ටික විතරක් බලා ගන්න බෑ අපි මේ විදිහට select query එක ගැහුවොත්. ඔයාලට මුළු v array එකක් විදිහටම තමයි එතන address එක පෙන්වන්නේ. ඉතින් අපිට ඕක ඕවර්කම් කරගන්න. ඒ කියන්නේ අපිට output එක ගන්න පුළුවන් id එකයි පළවෙනි value එකයි, id එකයි දෙවෙනි value එකයි, id එකයි තුන්වෙනි value එකයි. මෙන්න මේ වගේ output එකක් ගන්න නම් අපි ගහන්න ඕන select query එක තමයි අපි දැන් බලන්න යන්නේ. අපි ඒක බලමු ගහලා. මොකද්ද select query එක? අපි මුලින්ම
අපි දන්නවා select query එකේ මුලින්ම තියෙන select කියන වචනේ තියෙන්න ඕනේ. අපි මොකක්ද අපි select කරනවා කිව්ව ID එකයි පළවෙනි value එකයි. ID එකයි දෙවෙනි value එකයි. ID එකයි තුන්වෙනි value එකයි. එහෙම. එතකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම ID එක select කරනවා. ID එකේ තව මොකක් හරි value එකක්. හරිද? පළවෙනි value එකයි දෙවෙනි value එකයි තුන්වෙනි value එකයි. ඒක අපි ඒක ගන්න කොහොමද කියලා තාම දන්නේ නැහැ. select අපිට ID එක ඕනේ කියලා අපි දන්නවා. අපි බලමු from කියන්නේ from කියන එක අපි tables ටික තමයි අපි මේ from කියන එකේ දාන්නේ. මොන table එකෙන්ද අපි මේ values ගන්න කියලා. එතනම ID එක තියෙන මොන table එකෙන්ද? මෙන්න මේ personal කියන table එකේ අපි ඒක p කියන එකට සමාන කරනවා. ඒ කියන්නේ p කියන එක අපි කොහේ හරි දැක්කොත් අපි දන්නවා ඒකෙන් කියන්න ඕනේ දැන් personal කියන table එක කියන එක තමයි මේ p අකුරෙන් දැන් කියන්නේ. කොහේ හරි දැක්කොත් ඒක මේ වගේ ඔළුවට එකපාරට එන්න ඕනේ. ඊට පස්සේ අපි තව ටේබල් එකක් හදනවා. මේක ටේබල් එක මේක ඉන්ටෙන්ෂනලි හදන ටේබල් එක. මේ ටේබල් කියන කීවර්ඩ් එක යූස් කරනවා බලෙන්ම තමයි මේ ටේබල් එක හදන්නේ. ඇත්තටම මෙහෙම ටේබල් එකක් නැහැ. මේක ලොජිකල් ටේබල් එකක්. එතකොට මේ ටේබල් එකක් වා හදනවා. හරිද? මේ p එකේ තියෙන address කියන කොලම් එකට. මේ address කියන කොලම් එක වා ටේබල් එකකට ගන්නවා. ඒ කියන්නේ මේ p කියන්නේ මේ personal table එකේ address කියන කොලම් එක. ඒ කියන්නේ අර values ටික ඔක්කොම. ඒ කියන්නේ ස්ට්‍රීට් නම්බර් එකයි house name එකයි එතකොට city එකයි ඒ ඔක්කොම ටේබල් එකකට ස්ටෝර් කරනවා. ඒ ටේබල් එකේ නම ඒ ටේබල් එක වා a කියන ලයකට equal කරනවා. ඒ කියන්නේ කොහේ හරි a කියන එක දැක්කොත් ඔයා දැනගන්න ඕනේ මේ address ටික තමයි ඔයා මේ a කියන එකේ ස්ටෝර් කරලා තියෙන්නේ කියලා. හරිද? ඔයාලට මං හිතනවා තේරෙන්නේ නැති කියලා. අපි ඒක එතකොට තව ස්කෝප් එක අඩු කරගමු where එක උත් දාලා where e.id equal 001. ඒ කියන්නේ මේ id එක 001 වෙන එකේ data ටික විතරයි අපි ගන්නෙ. හරිද? මේ id එක 001 එකේ 002 එකේ ගන්නෙ නෑ. 001 එකේ ඒව ටික තමයි ගන්නෙ. කියන්නේ මුලින්ම බලන්න personal කියන මුලින්ම id එක 001. ඒක මතක තියාගන්න. ඊට පස්සේ මේ personal කියන table එක p එකට p කියන එකට ස්ටෝර් කරනවා. ඊට පස්සේ ඔය personal table එකේ address කියන column එකේ තියෙන values ටික අපි intentionally තව table එකක් හදලා ඒ table එකට ස්ටෝර් කරනවා. ඒ table එක අපි a කියන එකට සමාන කරනවා. එතකොට අපි දන්නවා දැන් a එකේ තියෙන address value ටික p එකේ තියෙන්නේ සාමාන්‍ය personal table එකේ rows ටික. හරිද? එතකොට අපි id එක තියෙන්නේ මොකද? id එක තියෙන්නේ personal table එකේ. ඒකට අපි මෙතන දාන්නේ p.id කියලා. personal table එකේ id එක. දැන් අපි බලනවා මොකක්ද අපිට output එක විදිහට ඕන උනේ කියලා මුලින්ම. id එකයි array එකේ පළවෙනි value එකයි. එතකොට array එකේ පළවෙනි value එකට අපි array එක address කරන්න බෑ. array එක access කරන්න බෑ. එතකොට මේ array එක අපි store කරලා තියෙන්නේ මෙන්න මේ බලෙන් හදපු table එකේනේ. බලෙන් හදපු table එක අපි equal කරේ a කියන එකනේ. එතකොට අපි මේක access කරන a dot කියන එකෙන් යන්න ඕනේ. ඊට පස්සේ අපි දන්නවා අපිට ඕනේ මේකේ column එකෙන් column එක value ටික ගන්න. ඒ කියන්නේ අපිට ඕනේ column එකේ value එක විතරයි. එතකොට අපි ඒකට use කරන මේකේ column value කියන keyword එක. මේ column value කියන keyword එක. ඔයයි column value කියන keyword එක use කරනවා. එතකොට ඔයාලට මේකේ output එකේ ඉන්නේ මුලින්ම id එකත් එක්ක පළවෙනි value එක. ඊට id එකත් එක්ක දෙවෙනි value එක. column එකේ value එක. මේ table කියන ඒ කියන්නේ මේ a කියන table එකේ කියන table එකේ තියෙන මේ p එකේ address column එක. එතකොට මේ a කියන table එකේ column values ටික තමයි මෙතනින් output එක විදිහට දෙන්නේ. මෙතනින් id එක. හරිද? මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. එතකොට මේක output එක පෙන්නද්දී අපිට අර උඩ නමක් වැටෙන්න ඕනනේ. අපි මේ නම මෙතෙන්ට දෙනවා. අපි නිකම් දෙමු මෙතනට address කියලා. address කියලා. මෙතන වල කැමති නමක් දෙන්න පුළුවන්. අපි address කියලා දුන්නා. එතකොට ඔයාලට output එක ගන්න පුළුවන්. මෙන්න මේ වගේ output එකක් තමයි එතකොට ඔයාලට එන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ වගේ output එකක් එන්නේ. attribute එකේ table එකේ id එක තියෙනවා. id එකයි array එකේ පළවෙනි value එක. id එක array එකේ දෙවෙනි value එක. id එක array එකේ තුන්වෙනි value එක. මේක තමයි ඔයාලට එන output එක අර විදිහට query ගෙවුවෙන් පස්සේ. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් ආයෙ පොඩ්ඩක් රිවයින්ඩ් කරලා බලන්න. ආයෙ බලන්න ඔයගොල්ලන්ට තේරෙයි. මෙතන ලොකු දෙයක් නැහැ ඇත්තටම.
ඊට පස්සේ අපි දැන් යන්නේ nested tables වලට. RS VRS ගැන ඔය ටික දැන් දැනගත්තාම ඇති. අපි බලමු මොනවද මේ nested tables කියන්නේ කියලා. අපි nested table එක අපි VRS එක අපි ස්ටෝර් කරේ ඇත්තටම අපි ඒක දන්නවා size එක maximum size එකක් දන්නවා. ඒත් අපි nested table එක ස්ටෝර් කරන එක maximum size එකක් දන්නේ නැහැ. ඒක තමයි පළවෙනි දේ. අනිත් එක අපි VRS එක ස්ටෝර් කරේ එක කොලම් එකයි. එක කොලම් එකක values ටිකක්. ඒ කියන්නේ same data type එකේ values ටිකක්. ඒත් අපිට nested table එකක same data type වෙන්න ඕනේ නැහැ. දැන් මේක ඔයාලට ගත්තොත් මෙතන unit price. මේක ඔයාලට පේනවා data type එක number එකක් decimal places දෙකක් තියෙන. මේක date එකක්. ඔයාලට පේනවා මේක date එකක්. එතකොට quantity එකක්. quantity එකක් කියන්නේ ඒක number එකක්. decimal places නැති number එකක්. එතකොට අපිට nested table එකක එක එක data types store කරන්න පුළුවන්. දෙවෙනි එක මතක තියාගන්න ඕන. එතකොට මේ example එක තව ටිකක් බැලුවොත් ඔයාලට පේනවා ID එක තියෙනවා 001. මේක individual කියලා. අපි මේක මම අදහස් කරේ අපි හැමෝගෙම individual sales store කරලා තියෙන table එක තමයි මේක. හරිද? එතකොට 001 ID එක. එතකොට අපි දන්නවා මේ sales කරපු එකේනාගේ නම සුපුන්. හරිද? ඊට පස්සේ sales details. අපි මේ sales details එක column එකක තමයි store කරලා තියෙන්නේ. හරිද? ඒ column එක nested table එකක්. ඒ කියන්නේ ඒ column එක ඇතුලේ තියෙන table එකක්. හිතන්න මේ column එක A කියලා. ඔයාට ඒ A කියන column එක expand කරලා බැලුවොත් ඔයාට මෙන්න මේ වගේ view එකක් තමයි ඔයාට ගන්න පුළුවන් වෙන්නේ. මේ A කියන එක ඇතුලේ තියෙනවා unit price එක තියෙනවා, date එක තියෙනවා, quantity එක තියෙනවා. එතකොට ඒකේ values ටික තියෙනවා. values උත් tuples. tuple එකක් කියන්නේ row එකක්. rows ගොඩක් ඔයාලට දැක ගන්නත් පුළුවන්. VRA එකක වගේම VRA එකේ තුවා දැකන්නේ rows ගොඩක් තියෙනවා. එකම data එකට. ඒ වගේ nested table එකකටත් එකම data එකට rows ගොඩක් තියෙනවා. වෙනස වෙන්නේ මේකේ column ගොඩකුත් තියෙනවා. ඔයා දැක්ක අරගේ column ගොඩක් තිබ්බේ නැහැ VRA එකක. එක column එකයි තිබ්බේ values ගොඩක් තමයි තිබ්බේ. මේකේ values ගොඩක් වගේම column ගොඩකුත් තියෙනවා. එතකොට මේකේ data types ගොඩක් store කරන්නත් පුළුවන්. අපි මේකේ maximum size එකක් දැනගන්නත් ඕනේ. ඔයාලට maximum size එක අපිට අවශ්‍ය තරම data store කරන්න පුළුවන්. ඒක තමයි මේ nested table එකක තියෙන විශේෂය. ඇත්තටම nested table එකක VRA එකට වඩා ගොඩක් වාසි තියෙනවා. ඒක ඔයාලට occasionally ඔයාලට decide කරන්න පුළුවන් ඔයා nested table එකක් හදන එකද හොඳ VRA එකක් හදන එකද කියලා. අපි බලමු nested table එකක් හදන්නේ කොහොමද කියලා. ඇත්තටම nested table එකක් හදන්නත් අර වගේම ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට සාමාන්‍ය relational table එකක nested table එකක් හදන්නත් පුළුවන්. type එකක් ඇතුලේ nested table එකක් හදන්නත් පුළුවන්. අපි කලින් එකේ VRA එකක් හැදුවා සාමාන්‍ය relational table එකක් ඇතුලේ. එතකොට අපි VRA එකක් හැදුවා type එකක් ඇතුලේ. ඔයාලට nested table එකකුත් ඔයාලට සාමාන්‍ය relational table එකක් ඇතුලේ හදන්න පුළුවන්. VRA එකක් ඇතුලේ හදන්නත් පුළුවන්. sorry VRA එක නෙවෙයි සාමාන්‍ය type එකක් ඇතුලේ හදන්නත් පුළුවන්. මම සාමාන්‍ය relational table එකක් ඇතුලේ මෙතන හදලා පෙන්නන්න යන්නේ නැහැ. අපි කලිනුත් VRA එකත් එහෙම හදලා බලපු හින්දා අපි දැන් ඒක බලමු. type එකක් ඇතුලේ හදලා. මුලින්ම ඔයා nested table එකක් හදද්දී ඔයා මුලින්ම හදා ගන්න ඕනේ nested table එක. ඒ කියන්නේ ඔයාලට බැලුවොත් ඔයා මුලින්ම මෙන්න මේ individual කියන table එක හදන්න කලින් ඔයා මේ individual කියන table එක හදන්න කලින් මෙන්න මේ පොඩි table එක මුලින්ම හදාගෙන ඉන්න ඕනේ. ඔයා ඔක්කොම අමතක කරන්න මේක නිකන් table එකක් කියලා එක විතරක් ඔළුවේ තියාගන්න. එතකොට අපි දන්නවා object relational database එක අපි table එකක් හදන්න කලින් ඒ table එකට type එකක් හදලා ඉන්න ඕනේ. එතකොට අපි දැන් කිව්වා මුලින්ම හදන්නේ nested table එක. nested table එකක් කියන්නේ සාමාන්‍ය table එකක් කියලා හිතාගන්න. අපි දන්නවා සාමාන්‍ය object relational databases වල table එකක් හදන්න කලින් ඒකට type එකක් හදලා ඉන්න ඕනේ. ඔයා මුලින්ම මෙන්න මේ කැලලට type එකක් හදලා ඉන්න ඕනේ හින්දා. එතකොට අපි දන්නවා අපි type එකක් හදන්නේ create type කියන එක use කරලා. create type අපි මේ column එක sales හින්දා අපි sales කියන එකේ type එක කියලා පෙන්නන්නේ sales_t කියලා තමයි හදන්නේ type එක. ඔයාලට පේනවා create type sales_t as object. මෙහෙම තමයි අපි type එකක් හදන්නේ. as object කියන එක use කරලා තමයි type එක හදන්නේ. ඊට පස්සේ ඔයාලට ඒකේ පේනවා unit price එක තියෙනවා, date එක තියෙනවා, quantity එක. අතරම මේ තියෙන sales details. unit price එක number එකක් 42. ඔයාලට දන්නවා මේ 42 කියන එක represent කරනවා ඔයාලට සාමාන්‍යයෙන්
ඩිජිට් 4ක් ස්ටෝර් කරන්න පුළුවන් including 2 decimal places. ඒ කියන්නේ decimal places දෙකයි තව digits දෙකකුයි. total 4යි decimal places දෙකයි. එතකොට ඔයාලට date එකක් ස්ටෝර් කරන්න වෙනවා. ඒ කියන්නේ මේ sales කරපු date එක. ඊට පස්සේ quantity එක කොච්චර sales කරාද කියලා quantity එක. මේ quantity එක number එකක්. quantity එක ඇත්තටම digits 3ක එකක් වෙන්න ඕනේ. digits 4ක quantity එකක් නෙමෙයි අපි මේ ස්ටෝර් කරන්නේ. මේක type කරලා බලමු notepad එකේ. මෙතන type කරලා බලමු. අපි සාමාන්‍යයෙන් create type. අපි මුලින්ම කරන්නේ nested table එක type එකක් හදන එක. create type එකේ නම අපි බලන්න අපි nested table එකේ column එකේ නම sales details තමයි ඒකේ තියෙන්නේ. ඉතින් අපි sales type කියලා එකක් හදන්නේ. as object කියලා මුලින්ම තියෙනවා. මොකද්ද මුලින්ම තියෙන්නේ? unit price එක තියෙනවා. ඔයාලට ඕන ID එකක් දාන්නත් පුළුවන්. ඇත්තටම ID එකක් දානවා නම් හොඳයි. මම දැන්ට දාන්නේ නැහැ. unit price එක තියෙනවා. ඒක data type එක මොකද්ද? number එකක් size එක 4,2. ඊට පස්සේ comma එකක් දානවා. ඊට පස්සේ තියෙනවා date එක. date එකේ field එකේ නම dateමයි. data type එක date. ඊට පස්සේ ඊළඟ column එක quantity එක data type එක number size එක 3 number 3 size එක data type එක අන්තිම එකට comma එක දාන්න නැහැ. ඊට පස්සේ මෙතනින් front slash එක දාලා ඉවර කරනවා. ඊට පස්සේ බලනවා කරන් තියෙන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ඔයා ඒ type එක use කරලා list එකක් හදන්න ඕනේ. කියන්නේ ඔයාගේ type එකේ store වෙනවා අපි දන්නවා unit price එකයි date එකයි quantity එකයි. අපි කලින් slide එක කියලා බලමු. unit price එකයි date එකයි quantity එකයි. ඔයා එක type එකක ඔයාලට පේනවා මේ එක column එකක් විතරයි store වෙන්නේ. ඔයාට ඒ වගේ columns ඒ වගේ එක row එකක් විතරයි. ඔයාට ඒ වගේ rows ගොඩක් ඕනේ. එතකොට ඔයාට මේ type එකේ list එකක් ඕනේ. හරිද? ඒ කියන්නේ ඒ type එකේ table එකක් ඕනේ. ඔයාට ඒකේ values ගොඩක් store වෙන්න ඕනේ හින්දා. ඉතින් ඔයා දෙවෙනි එකෙන් කරන්නේ දෙවෙනි step එක විදියට ඒ type එකේ list එකක් හදා ගන්නවා. ඒ කියන්නේ values ගොඩක් store කරන්න. ඒ කියන්නේ ඒ type එක use කරලා table එකක්. එතකොට ඒ table එකේ තියෙන්නේ අර type එකේ values තමයි ඒ table එකේ insert වෙන්නේ. හරිද? ඔයාට එච්චර complex හිතන්න නැතුව ඔයාට මේක දැක්කම පේනවා මේක පළවෙනි type එක. මේක දෙවෙනි type එක. එතකොට අපි මේ table එකේ අපි types තමයි store කරන්නේ. එතකොට අපි මේ table එක හදා ගන්න ඕනේ types විදිහට. එතකොට ඒ query ගහන්නේ create type sales list කියන්නේ අපි sales details දාලා තියෙන list එකක් තමයි හදන්නේ. create type කියන්නේ අපි type එකක් ආයි හදනවා. sales list කියන්නේ sales details තියෙන list එකක් තමයි ඒකේ තියෙන්නේ. as table of ඒ කියන්නේ table එකක් විදිහට. sales t ඒ කියන්නේ sales type එකේ table එකක් විදිහට list එකක් හදා ගන්නවා sales list කියලා. අපි ඒකත් කරලා බලමු. create type එකක් type එකේ නම list එකක් මම හදාගන්නේ sales details තියෙන list එකක්. ඊට පස්සේ as table of sales t. ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. sales t කියන්නේ sales type එකේ table එකක් ඔයා හදනවා sales type එකේ data තියෙන. ඒ කියන්නේ ඒකේ තියෙන sales type එකේ data විතරයි. ඒ වගේ data තියෙන list එකක්. ඒ list එකට නම තමයි sales list. නැත්නම් table එකක් තියෙනවා. ඒ table එකේ තියෙන sales type එකේ data විතරයි. ඒ table එකට වත් දීපු නම තමයි sales list කියන එක. ඒක ඇත්තටම list එකක්ම නෙමෙයි. ඇත්තටම table එකක් තියෙන්නේ. ඒකේ values තමයි මේ type එකේ values තියෙන්නේ. sales type values. ඒක තමයි දෙවෙනි step එක. ඊට පස්සේ තුන්වෙනි step එකක් බලමු. තුන්වෙනි step එකේ තියෙනවා අපි දැන් ඒ list එක use කරලා අපි හදා ගන්න ඕනේ සාමාන්‍ය විදිහටම type එකක්. දැන් අපි
මේ යුනිට් එක හදාගෙන ඉවරයි. අපි මුලින්ම මෙන්න මේ සිංගල් යුනිට් එකක් හැදුවා. ඊට පස්සේ සිංගල් යුනිට් එක යූස් කරලා මුළු ටේබල් එකම හැදුවා දෙවෙනි ස්ටෙප් එකෙන්. ඊට පස්සේ අපි ටේබල් එක ඉන්සර්ට් කරලා මේ ලොකු ඉන්ඩිවිජුවල් ටේබල් එකට ටයිප් එකක් හදාගන්න යන්නේ. අපි මුලින්ම ලොකුට අපි මේකට ටයිප් එකක් හැදුවා. ඊට පස්සේ ඒ ටයිප් ගොඩක් එකතු කරලා ඒ ටයිප් එකෙන් ටේබල් එකක් හැදුවා. ඒ ටේබල් එකේ ඩේටා ටයිප් එකත් ටයිප් එකක්. ඊට පස්සේ මෙන්න මේ ටේබල් එක හැදුවා. ඒ ටේබල් එක ඉන්සර්ට් කරලා මේ ටේබල් එකට ටයිප් එකක් හදන්න තමයි දැන් යන්නේ. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. create type අපි අතම type එකක් හදන්නේ individual t. ඒ කියන්නේ මේ individual කියන table එකට type එකක් හදන්න යන්නේ. ඒකයි මේ individual t කියලා ගත්තේ. as object කියන්නේ සාමාන්‍යයෙන් type එකක් හදන command එක. ඊට පස්සේ id එක දන්නවා අපි id එකක් තියෙනවා. id එක chart එකක්, name එක තියෙනවා වාචා 15 එකක්. ඊට පස්සේ මේ sales කියන column එක වෙනුවට අපි use කරන්නේ මෙන්න මේ list එකක්. sales list එකක්. මෙන්න මේ list එක තමයි අපි මේ sales කියන column එක වෙනුවට use කරන්නේ. අපි ඒක notepad එකේ ගහලා බලමු කොහොමද කරන්නේ කියලා. කොහොමද කරන්නේ? අපි ආයි type එකක් හදනවා create type. අපි හදන්නේ මේ ලොකු personal table එකට personal නෙමෙයි මම මතකයි individual නේද? individual ඒක කියනම individual t කියන එකක් හදනවා. individual කියන table එක type එකක් හදනවා. as object ඊට පස්සේ මේක ඇතුළේ අපි attributes ටික හඳුන්වලා දෙන්න ඕනේ. id කියලා එකක් තියෙනවා. ඒකේ type එක char, size එක 3. ඊට පස්සේ ආයෙ තියෙනවා name එකක්. ඒකේ type එක වාචා 2, size එක 15. ඊට පස්සේ ආයෙ තියෙනවා sales details. මේ sales details තියෙන මේ sales කියන column එකේ ඒ column එක nested table එක. ඇත්තට මේක nested table එකක්. ඒක sales list එකක්. අපි sales list එකක් කලින් හැදුවා. මේකේ type එක මෙන්න මේ sales list එකක්. මෙන්න මේ හදපු sales list එක තමයි මේක type එක. මුලින්ම එක sale detail එකක් දාන්න මෙන්න මෙහෙම එකක් හැදුවා. type එකක්. ඊට පස්සේ ඔය type එක use කරලා table එකක් හැදුවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ type එකක් use කරන් table එකක් හදන්නනේ. ඊට පස්සේ අපි මේ type එක use කරලා table එකක් හැදුවා. හැබැයි table එක හැදුවේ පොඩ්ඩක් අමුතු විදිහට. ඒකයි ඔයාලට පොඩ්ඩක් confuse වෙනවා නම් confuse වෙන්නේ. ඒ table එකක් type එකක් කියන එක තමයි මෙතනින් දැනගන්න ඕනේ. ඔයා table එකක් හැදුවා. ඒ table එකත් type එකක්. ඒක තමයි මෙතන තියෙන විශේෂ දේ. ඊට පස්සේ ඔයා type එකක් හැදුවා. ඒක type එකක්. ඒක table එකක් මේ sales type එකේ columns rows ගොඩක type එකක් තමයි ඒකත්. ඒකේ type එකක නිකන් type එකක් වගේ. nested type එකක් වගේ තමයි ඇත්තට මේක. ඊට පස්සේ ඔයා ඒක ඒ කියන්නේ ඔයාට පෙන්නුවොත් අපි දැන් මෙන්න මුලින්ම මේ column එක හදාගත්ත මේ row එක හදාගත්තා. ඊට පස්සේ මේ මුළු table එකම හදාගත්තා. දෙවෙනි step එකෙන් තුන්වෙනි step එකෙන් කරේ මේකේ type එක හදාගත්ත එක. fourth step එකෙන් කරන්න ඕනේ අපි ඒ type එකට table එකක් හදාගන්න එක. අපි බලමු මේක table එකක් හදාගන්නේ කොහොමද කියලා. දැක්කද table එකක් හදන විදිහ. create table individual කියන්නේ table එකේ නම. of individual type එකේ table එකක් හදන්න. අපි දැන් ටිකර කලින් මේ වගේ example කරා. කලින් වීඩියෝ එකෙත් මෙහෙම example කරලා තියෙනවා. id එක primary key. ඊට පස්සේ අමුතු දෙයක් තියෙනවා මේ nested table sales store as sales table කියන එක. ඒක ටිකක් අලුත් දෙයක්. මම ඒක type කරන ගමන් ඔයාලට කියන්නම් ඒකෙන් මොකද්ද කරන්න කියලා. අපි ඒකත් ගහලා බලමු. අපි මොකක්ද මේ type එක use කරලා table එකක් හදන්න යන්නේ. create table. හරිද? table එකට නමක් දෙනවා individual of individual t.
ඊට පස්සේ මේකට values දානවා. පළවෙනි එක id එක තමයි primary key එක. primary key එක id එක. ඊට පස්සේ මේ nested table කියන එක. ඊට පස්සේ අපි මේක කියන්නේ nested table එකක් තියෙනවා කියලා මේ table එක ඇතුලේ. nested table. මොකද්ද මේ nested table එක? nested table එක තමයි මෙන්න මේ sales කියන එක. මෙන්න මේක sales කියලා nested table එකක් තියෙනවා. ඒක store කරලා තියෙන්නේ store as ඔයාලට මෙතන කැමති නමක් දෙන්න පුළුවන්. මම දෙන්නේ sales table කියලා. මෙතනට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මම මෙතන sales table කියලා දෙනවා. දැන් ඔයාලට මේ sales කියන එක nested table එකක් විදිහට store කරා මේ table එක ඇතුලේ. දැන් ඔයා දන්නවා nested table එකක් තියෙනවා. දැන් ඒ table එක ඇතුලේ කියන එක තමයි එකකින් කියන්නේ. මෙතන ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මෙතෙන්ට දෙන්න ඕන ඔයා මෙන්න මේ nested table එක use කරලා හදපු variable එක කියන්නේ column එකේ නම තමයි මෙතෙන්ට දෙන්න ඕනේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි අපි සාමාන්‍යයෙන් nested table එකක් හදන්නේ. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ nested table එකට values insert කරන විදිහ. nested table එකට values insert කරන විදිහ ටිකක් වෙනස්. ඔයාලට මේක දැක්කම පේනවා insert into. කියන්නේ insert කරන්න අපි සාමාන්‍ය insert කරේ තමයි individual කියන්නේ table name එක values ටික insert කරනලු. ඊට පස්සේ individual t කියන්නේ අපි අර type එකක් හදපු ඉඳ type එකේ අපි columns introduce කරලා තියෙන ඉඳ columns define කරලා තියෙන type එක ඇතුළේ හින්දා තමයි individual t කියන්නේ type එකේ නම මෙතෙන් දෙන type. ඊට පස්සේ type එකේ columns වලට data එකින් එකට enter කරනවා 001 කියන id එක. ඊට පස්සේ name එක. ඊට පස්සේ name එකට පස්සේ තියෙන sales details. ඒ කියන්නේ ඊට පස්සේ තියෙන nested table එක. nested table එකට අපි data insert කරන්නේ sales list එක. මුලින්ම sales list එකක් තියෙනවා. sales list එකේ පළවෙනි row එකට data insert කරනවා. පළවෙනි row එක තමයි sales type එක. පළවෙනි row එක sales type එක. දෙවෙනි row එක තව sales type එකක්. මම ඔයාලට කලින් කිව්වා අපි මුලින්ම type එකක් හදනවා. ඊට පස්සේ type ගොඩක් එකතු කරලා list එකක් හදනවා. මේ තියෙන ඒ list එක type ගොඩක එකතුවක්. ඊට පස්සේ ඒ list එක insert කරලා individual කියන එකේ type එකක් හදනවා. ඒක ඔයාලට මෙතනින් පැහැදිලි වෙනවා insert කරද්දී. ඔයා මුලින්ම type ගොඩක් එකතු කරනවා. මේ තියෙන එක type එක sales type එකක්. ඊට පස්සේ මේ දෙවෙනි sales type එක. ඔය sales type දෙක එකතු කරලා මම මේ sales list එකක් හදලා තියෙනවා. ඊට පස්සේ මේ sales list එක ඇතුළට දාලා මේ individual කියන එකේ type එකක් හදලා තියෙනවා. ඊට පස්සේ ඒ individual type එක use කරලා individual කියලා table එක හදලා තියෙනවා. ඕක තමයි සාමාන්‍ය order එක. ඒ හින්දා ඔයා මේක insert කරලා බලමු type කරන ගමන් කොහොමද insert කරන්න කියලා. insert into කියලා අපි individual කියන table එකට තමයි values insert කරන්න යන්නේ. මේකේ values කියන keyword එක එනෝනේ values. අපි දන්නවා මේක අපි individual කියන එක type එකක් හදලා ඒකේ තමයි columns define කරලා තියෙන හින්දා අපි ඒ type එක ඇතුළේ තමයි data insert කරන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු පළවෙනි value එක id එක තමයි පළවෙනි එක 001 insert කරා. ඊට පස්සේ name එක සුපුන් කියලා insert කරා. ඊට පස්සේ sales details කියන්නේ nested table එක. අපි දන්නවා nested table එකට අපි use කරේ sales list එකක්. ඊට පස්සේ මේ sales list එක ඇතුළේ අපි දැනගන්න ඕනේ individual sales type තියෙනවා. sales type ගොඩක් තියෙනවා. එතකොට පළවෙනි sales type එක තමයි පළවෙනි sales type එකේ පළවෙනි එක number data type එක unit price එක 8යි. එතකොට date එක අපි දාන්නේ date එක දාන විදිහක් තියෙනවා. ඒ date එක දාන්නේ මේ සාමාන්‍ය මෙහෙම 12 වෙනිදා කියලා හිතන්න. date කියන්නේ දෙසැම්බර් 2021. 2021 ඔය විදිහට තමයි data එකක් store කරන්නේ. ඊට පස්සේ number quantity එක 100යි කියලා දානවා. ඊට පස්සේ comma එකක් දාලා ඊළඟ sales type එක මේකේ rate එක අපි දාමු 9යි කියලා. date එක අපි දාමු 15 වෙනිදා කියලා දෙසැම්බර්.
21 quantity එක 75 කියලා දාමු. ඔය වගේ ඔයාලට data ඕන තරම් store කරන්න පුළුවන්. ඔයාලට මේක දැක්කහම පේනවා ඇති. මුලින්ම sales type එකක් හැදුවා. අපි හැදුව order එක අපි අඩු එකකින් ඉඳන් ලොකු එකට පොඩි එකකින් ඉඳන් ලොකු එකට තමයි හදන්නේ. මුලින්ම sales type එකක් හැදුවා. ඊට පස්සේ sales type ගොඩක් එකතු කරලා table එකක් විදිහට sales list එකක් හැදුවා. ඒක කරේ create table කියලා sales list කියලා දාලා, ඒ කියන්නේ sales list එකේ නම as table of කියලා දාලා මේ sales t කියන type එකෙන් table එකක් හදුවා කියන එක තමයි අපි එතන කරේ sales list කියලා. ඊට පස්සේ ඒ sales list එක දැම්ම මේ individual කියන type individual කියන table එක ඇතුළට දාලා type එකක් හැදුවා. මම මෙතන individual type කියන එක එන්න ඕනේ ඇත්තටම individual t individual type එක ඇතුළේ තමයි තියෙන්නේ. ඊට පස්සේ individual type එකක් use කරලා individual table එක හැදුවා. ඊට පස්සේ දැන් කරේ අපි table එකට data insert කරපු එක. මම හිතනවා ඔයගොල්ලෝ මේක පැහැදිලි ඇති කියලා. අපි යමු ඊළඟ slide එකට. ඔයාලට මෙතන පේනවා මේ slide එකෙන් කරන්නේ nested table එකකින් select කරන විදිය data. ඇත්තටම ලොකු වෙනසක් නැහැ කලින් VR එකකින් data select කරන විදිහටම තමයි ගොඩක් වෙලාවටම. ඔයාලට සාමාන්‍ය විදිහට data select කරන්නත් පුළුවන්. කියන්නේ select all from කියලා පොඩි වෙනසක් තියෙනවා. අපි from කියලා කෙලින්ම table name එක දුන්නේ. අපිට මේකේ table name එක දෙන්න බෑ. අපි nested table එකේ data ටික retrieve කරනවා නම් අපිට select all කියන්නේ select all කියන එක අපිට obviously දෙනවා හැම data එකක්ම select කරන්න. nested table එක ඇතුලේ හැම data එකක්ම select කරන්න තමයි අපිට ඕන වෙලා තියෙන්නේ. එතකොට from ඇත්තටම nested table කියන එක ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි නේ. ඒක logical දෙයක්. ඉතින් අපි ඇත්තටම මේ table කියන keyword එක use කරලා intentionally අපි හදනවා table එකක්. එතකොට අපි table එකක් හදනවා. ඒ table එකේ තියෙන්නේ sales individual කියන table එකේ තියෙන sales details ටික තමයි අපි මේ table එකේ store කරන්නේ 001 ගේ. හරිද? ඊට පස්සේ ඒකේ තියෙන data ටික ඔක්කොම අපි display කරනවා. අපි ඒක type කරලා බලමු. ඔයාලට පේනවාද select all. මේ nested table එකේ data ටික ඔක්කොම select කරන්න තමයි ඕනේ. from. ඇත්තටම nested table එකට ඇත්තටම table එකක් නැහැ. ඉතින් අපි හින්දා table එකක් හදනවා. table කියන column එක use කරලා. ඉතින් අපි table එකට ගන්න ඕනේ මොනවද මේ table එකේ තියෙන්න ඕනේ? අපිට ඕනේ sales values ටික. ඉතින් අපි මේකේ sales values ටික ඕනේ. එතකොට අපි මේක අපි ආයි select core එකක් ගහනවා. ඇත්තටම මේකට ඕනේ sales values ටික. ඒ කියන්නේ sales කියන column එක තමයි අපි table එකේ store කරන්න යන්නේ. يعني individual කියන table එකේ තියෙන sales කියන column එක වෙනම table එකක් විදිහට අරගෙන තමයි අපි යන්නේ. ඊට පස්සේ from මොන මේ sales කියන column එකේ තියෙන මොන table එකේද මේ individual කියන table එකේ අපි ඒක a කියලා එකක store කරනවා. individual table එක a. එතන මෙතන අපි දාන්නේ a.sales. අපි scope එක තව ටිකක් අඩු කරගන්න අපි මේක දාමු 001 ට විතරක්. where a.id equals 001 ගේ sales detail ටික මේ individual table එකකින් අපි retrieve කරලා වෙනම table එකක store කරා. ඒ table එකේ data ටික ඔක්කොම display කරන්න කියන එක තමයි මෙතනින් කියන්නේ. ඔයාලට මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. එතකොට අපි ඒක බැලුවොත් ඔයාලට output එක එනවා මෙන්න මේ වගේ unit price එක එනවා. මේ 001 ගේ data unit price එක 8යි date එක ඒකේ quantity එක. ඊට පස්සේ unit price එක 9යි date එක quantity එක. ඔය විදිහට තමයි ඔයාලට data select කරන්න පුළුවන්. ඇත්තටම තව data select කරන්න විදිහක් තියෙනවා. මේකට කියනවා unnesting කියලා. ඒ කියන්නේ nested table එකක් නැති කරා. අන්න ඒක තමයි unnesting කියන්නේ. ඔයාලට මේකේ output එක බැලුවහම මෙතන nested table එකක් තියෙනවා කියලා ඔයාලට පේනවා. ID එක තියෙනවා. unit price එක තියෙනවා, date එක තියෙනවා, ආයේ ID එක තියෙනවා, unit price එක තියෙනවා, date එක තියෙනවා, quantity එක තියෙනවා. එතකොට මෙතන ඔයාලට පේනවාද nested table එකක් තියෙනවා කියලා. මෙන්න මේක නැති වුණා නම් ඔයාලට කියන්න පුළුවන් 001 කියන value එකට
8.9 යුනිට් ප්‍රයිස් එක තියෙන data columns දෙකක් data rows දෙකක් තියෙනවා කියලා 001ට. ඒත් මෙතන එහෙම නැහැ 0018 කියලා ඒක වෙනම row එකක්. I 0019 date එකයි quantity 75 එක වෙනම row එකක්. ඒ හින්දා මෙන්නේ nested table එක nested නැති කරලා තමයි අතට මෙතනින් තියෙන මේ concept එක තමයි unnesting කියන්නේ. අපිට data retrieve කරද්දී මේ unnesting කරලා data ටික retrieve කරන්න පුළුවන්. අපි බලමු මොකද්ද මෙතනින් කරන්න කියලා. data unnesting කරන විදිහ ඔයාලට පේනවා ඒක කරලා තියෙන්නේ select core එකක් ගහලා දෙනවා. එතන මොකද data select කරන්න අපිට ඕනේ. අපිට හැම එකෙම ID එක ඕනේ. අපි මේ ID එක ඕනේ හින්දා අපි ID කියන එක ගත්තා. ID එක තියෙන්නේ මොකද individual table එකේ. from individual table එක. ඔය individual කියන table එක අපි A කියන එකට සමාන කරලා ලා එකකට. ඒතර ලා එක use කරලා a.id කියන එක තමයි retrieve කරේ. හරිද? ඊට පස්සේ අපි මේ table කියන එකේ sales details ටික විතරක් දාලා මේ table කියන එකේ store කරලා ඒක s කියලා variable එකට සමාන s කියලා ලා එකට සමාන කරලා ඒ s එකේ ඔක්කොම data ටික display කරා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා අපි ඒක ආයි ගහලා බලමු. ගැහුවොත් ඔයාලට මෙහෙම පුළුවන් select අපිට ඇත්තටම ID එක හැම එකෙම display වෙනවා කියලා දන්නවා. ඒ හින්දා ඒක හැම දැම්මා. එතන මේ ID එක තියෙන මොන table එකේද? individual table එකේ. individual table එකේ අපි ඒක individual table එකේ A කියලා එකට සමාන කරලා එතකොට මේ ID එක තින්නේ A ගේ හින්දා. ඒ කියන්නේ individual table එකේ හින්දා a.id. ඒ කියන්නේ A ගේ ID එක. ඊට පස්සේ අපිට display කරන්න ඕන අනිත් ඒවා ටික මොනවද? මේ nested table එකේ තියෙන අනිත් value ටික. ID එකත් එක්කම ID එක ඉස්සරහින් ඒ ටිකත් display වෙන්න ඕනේ. මොනවද මේ එතකොට එන්න ඕනේ අපිට අපි මේ sales details ටික ඇතරම අපි දාන්නේ. එතකොට sales detail කියන එකට table එකක් නැහැ ඇත්තටම. අපි ඒකට table එකක් හදනවා. table කියන keyword එක use කරලා ඒක තියෙන මේ A ගේ. ඒ කියන්නේ individual table එකේ sales column එකට තමයි අපි මේ table එක හදන්නේ. ඒක අපි S කියලා එක store කරා. ඊට පස්සේ අපි මෙතන S ගේ හැම data එකක්ම display කරන්න යනවා මේ s.all කියන එකෙන් කරන්නේ. අපිට ඕන මෙතන 001 ගේ විතරක් ව්‍යා එකක් දීලා 001 ගේ විතරක් display කරන්න කියලා කියන්න පුළුවන්. තේරුණාද? මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේ දෙකම ඇත්තටම ගොඩක් වෙලාවට සමානයි. ලොකු වෙනසක් නැහැ. මේකට වඩා පොඩි වෙනසක් තියෙන අතර මේ දෙකෙන්ම අපිට same output එක ගන්න විදිහට හදා ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ තනියම කරලා බලන්න. මම හිතනවා මේක ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපි යනවා DML on collections. ඒ කියන්නේ collections වල data modify කරන විදිහ. ඒතකොට කියන්නේ delete කරන්න, data update කරන්න, data alter කරන්න. ඔය වගේ දේවල් අපි බලමු DML on collections කියන එකෙන්. අපි මුලින්ම බලනවා කොහොමද insert කරන්න කියලා nested table එකට. يعني ඔය nested table එකට අලුත් value එකක් insert කරන විදිහ. හිතන්න ඔයාගේ nested table එක තියෙනවා අර කලින් අපේ nested table එකටම ඔයාලට අලුත් value එකක් insert කරන්න ඕනේ. හරිද? එතකොට කොහොමද ඔයා insert කරන්නේ අලුත් value එකක්? අපි අලුත් value එකක් insert කරන්නේ insert into කියන core එක ගන්න ඕනේ. insert into table. ඒ කියන්නේ ඔයා මොකක් හරි table එකකට value එකක් insert කරන්න යන්නේ. ඇත්තටම මෙහෙම table එකක් නැහැ. අපි ඉතින් අර බොරු table එක හැම එකේම වගේ හදා ගන්නවා. a.sales individual a id එක 0.1. ඔයාලට 0.1 වෙන එකට තමයි අලුත් data එක insert කරන්න ඕනේ. ඉතින් ඔයා insert into කියන මෙතනට ඊට පස්සේ table name එකනේ. ඇත්තටම මෙහෙම table එකක් අපි ළඟ නැහැනේ. ඉතින් අපි මේ sales කියලා බොරු table එකක් එතෙන්ට හදා ගන්නවා. බොරු table එකක් create කර ගන්නවා. හරිද? ඒක තමයි මෙතන කරන්නේ. ඊට පස්සේ ඒ table එකට තමයි values insert කරන්නේ. අපි ඒකත් කරලා බලමු. මුලින්ම ගන්න බොරු table එකක් හදාගන්න එක. කොහොමද ඒක කරන්නේ? insert into අපි දන්නවා insert into කියන එකට පස්සේ එනවා table name එක. ඉතින් අපිට sales කියන එකටනේ data enter ගන්න ඕනේ. අතනම sales කියන එකේ table එකක් නැහැනේ. ඉතින් අපි එතනට බොරුවට table එකක් හදා ගන්න ඕනේ. අර කලින් හැදුවා වගේම table එකේ එන්න ඕනේ
සිලෙක්ට් කෝර එක අපි දන්න ටේබල් එක සේල්ස් ඩීටේල්ස් තමයි ටේබල් එකේ තියෙන්නේ සේල්ස් එතකොට මේ සේල්ස් ඩීටේල්ස් ස්ටෝර් වෙලා තියෙන ටේබල් එක තමයි ඉන්ඩිවිජුවල් කියන ටේබල් එකේ ටේබල් එකේ මේ ටේබල් එක අපි A කියලා ලයිකට සමාන කරනවා එතකොට සේල්ස් කියන එකත් a.sales කියලා අපි දානවා ඊට පස්සේ මෙතන අපිට අපි ID එක 1 වෙන එකට තමයි ඉන්සර්ට් කරන්න යන්නේ. එතකොට where a.id equal 001 මේකට තමයි අපි ඉන්සර්ට් කරන්න යන්නේ. ඉන්සර්ට් කරන්නේ values කියලා දාලා value ටික දාන්න ඉන්සර්ට් කරන්න යනවා. පළවෙනි value එක අපි දාමු 10යි. date එක අපි දාමු 20 දෙසැම්බර් 21 21 දෙසැම්බර් 20 ක්වොන්ටිටි එක අපි දාමු 60ක් වගේ හරි ඔයාට ඔහොම තමයි ඇත්තටම ඉන්සර්ට් කරන්න යන්නේ nested table එකට values ඊට පස්සේ අපි කරන්න යන්නේ nested table එක අප්ඩේට් කරන්න ඒ කියන්නේ nested table එකේ තියෙන value එකක් වෙනස් කරන්න ඒකත් අර විදිහටමයි අප්ඩේට් කියලා දාලා අපි දන්නවා අප්ඩේට් කියන තැනට පස්සේ එන්න ඕන ටේබල් නේම් එක. ඉතින් අපි ටේබල් නේම් එකක් නැහැ. අර වගේම බොරු ටේබල් එකක් හදා ගන්නවා. මොකද ටේබල් අපි නෙස්ටඩ් ටේබල් එකනේ හැමතිස්සෙම අප්ඩේට් කරන්න. අපිට නෙස්ටඩ් ටේබල් එකක් නැහැනේ. ඉතින් අපි ඒ වෙනුවට අර වගේ ටේබල් එකක් හදා ගන්නවා. සේල්ස් කියන එක අපි ටේබල් එකක් විදිහට බොරුවට හදා ගන්න එක තමයි එතන වෙන්නේ. ඊට පස්සේ ඔයා මේ ටේබල් කියන එකක් හදාගත්තා. ටේබල් එකක් හදාගත්තා සේල්ස් ඩීටේල්ස් දාලා ඒ ටේබල් එක අප්ඩේට් කරනවා ඒකේ ක්වොන්ටිටි එක 55ට සමාන කරන්නලු ඩේට් එක මෙන්න මේ දවසේ තියෙන රෝ එකේ මේ දවසේ ඩේට් එක තියෙන රෝස් වල ක්වොන්ටිටි එක 55ට සමාන කරන්න කියලා තමයි මේකේ කියන්නේ. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. අපි අප්ඩේට් කරන්න යන්නේ අප්ඩේට් අපිට ටේබල් එකක් නැති හින්දා අපි මෙහෙම ටේබල් එකක් හදා ගන්නවා. අතන අපි දන්නවා මෙන්න මේකම තමයි අපි ටේබල් එක විදිහට ගන්නෙ. select sales from individual UL A ඊපස්සේ ඒකේ හින්දා මෙතෙන්ද අපි a dot කියලා දානවා. ඊට පස්සේ මෙතන where a dot id equals 001 ඊට පස්සේ set කරන්න ඕනේ set ඊට පස්සේ කොහොමද set කරන්නේ අපිට value එකක් set කරන්න ඕනේ මොකද්ද අපි set කරන්නේ quantity එකට හරිද අපිට quantity එකට set කරන්න ඕනේ අපි ඇත්තටම quantity එක හිතන්න මෙහෙම quantity කියලා දැම්මා කියලා. ඇත්තටම මේ quantity එක තියෙන individual එකේද sales එකේද කියලා අපි දන්නේ නැහැ. ඉතින් එතකොට අපිට කරන්න මේ quantity එක ඇත්තටම මේ sales එකේ තියෙන්නේ කියලා identify කරගන්න. මෙන්න මේ table එකත් අපි li එකට use equal කරනවා. හිතන්නේ li එක p කියලා. මෙන්න මේ p කියලා li එකට මේ table එක අපි equal කරනවා. අර සාමාන්‍ය මේ ඉන්ඩිවිජුවල් ලොකු දෙයක් නෙමෙයි ඉන්ඩිවිජුවල් කියන එක ඒකට ඉක්වල් කරා වගේම අපි මේ බලෙන් හදන ටේබල් එක p කියලා එකට ඉක්වල් කරනවා. එතකොට p.quantity. ඒ කියන්නේ p වල quantity. කියන්නේ nested table එකේ quantity ගන්නවා. අපි දැන් දන්නවා quantity එක මොකක්ද කියලා. nested table එකේ quantity සමානයි අපි ඒක set කරන්න ඕනේ. අපි හිතමු අපි 150ක් කියලා quantity එක set කරන්න ඕනේ. where p dot date එක සමානයි 20 මේ දවසේ තිබ්බ ට්‍රාන්සැක්ෂන් එකේ කියන්නේ සේල්ස් ඩීටේල් එකේ ක්වොන්ටිටි එක 150ට සෙට් කරන්න කියනවා තියෙන එක වෙනස් කරලා. ඔක තමයි අතනම අප්ඩේට් කෝඩ් එකකින් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු
කොහොමද ටේබල් එකක් ඩිලීට් කරන්න කියලා. ඒ කියන්නේ නෙස්ටඩ් ටේබල් එකක්. ඒකත් අර විදිහටමයි සාමාන්‍යයෙන් අප්ඩේට් කියන එක වෙනුවට ඩිලීට් කියන අප්ඩේට් එකට අප්ඩේට් කියන කමාන්ඩ් එක යූස් කරා වගේ ඩිලීට් කරන අපි යූස් කරන්නේ මේ ඩිලීට් කියන කීවර්ඩ් එක. මොකක්ද අපි ඩිලීට් කරන්න කියන එක තමයි මෙතනින් වෙන්නේ. මේ කියන්නේ නෙස්ටඩ් ටේබල් එකේ එක වැලියු එකක් තමයි අපි ඩිලීට් කරන්න යන්නේ. කොහොමද අපි නෙස්ටඩ් ටේබල් එකේ වැලියු එකක් ඩිලීට් කරන්නේ? ඩිලීට් දැන් අර බලෙන් හදාගත්ත ටේබල් එක එලා ඒකත් එක්කම අපි කොපි කරගන්නවා. මෙතන පේස්ට් කරනවා. එලා ඒකත් ඕනේ මොකද අපිට ඒක වේරියබල් එක සමාන කරගන්න වෙනවා. නැත්නම් අපිට මේ where ස්ටේට්මන්ට් එකට දෙන්න ප්‍රශ්නයක් වෙනවා. where අපි මේ ලයින් එක ගන්නවා. date එක මෙන්න මේ දවසේ තියෙන date එක මේ දවසේ තියෙන nested table එකේ value එක delete drop කරන්න කියලා තමයි මේකෙන් කියන්නේ. එතකොට nested table එකේ මේ 001ට අදාළ මෙන්න මේ date එක මේ දවසේ තියෙන values ටික drop වෙනවා. delete වෙනවා. ඒක තමයි මේ delete core එකෙන් කරන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද row එකක් update කරන්න කියලා. අනේ අපි ඊට පස්සේ බලමු කොහොමද row එකක් ඇතරම මේක අපි කතා කරන්නේ nested tuples කියන්නේ මේ nested table එකේ rows එක්ක වෙන ගනුදෙනු ගැන. ඇතරම අපි බලමු මුලින්ම nested table එකම delete කරන්නේ කොහොමද කියලා. ඇතරම nested table එක delete කරනවා කියන්නේ අපි මේ table එකකින් nested table එක disconnect කරනවා කියන එක. ඒතරවා nested table එක delete කරද්දී nested table එක delete කරද්දී ඔයාලක disconnect කරද්දී මේ sales කියන එක. ඒ කියන්නේ මේ sales කියන එක අපි දන්නවා මේ sales කියන එකේ store වෙලා තියෙන nested table එක. මේ nested table එක null කියන object එකට සමාන කරයින් පස්සේ කියන්නේ nested table එක null කරයින් පස්සේ එතන nested table එකක් නැහැ. අන්න එහෙම තමයි අපි සාමාන්‍යයෙන් nested table එක drop කරන්නේ. අපි ඒකට type කරලා බලමු. ඒ කියන්නේ අපි update කරනවා. අපි update කරන්නේ individual කියන එක. individual එකේ set nested table එක කියන්නේ sales කියන එක අපි සමාන කරනවා null වලට. where id සමානයි id එක සමානයි 001. අපි මේකට එතකොට li එකකුත් use කරමු. මම හිතන්නේ li එක නැති වුණත් වැඩ කරයි. අතන අපි බලමු li එක use කරමු කෝකටත්. ඒ කියන්නේ individual කියන table එක a කියලා li එකට සමාන කරා. ඊට පස්සේ ඒ individual table එකේ තියෙන sales කියන column එක null කරා. ඒ කියන්නේ nested table එක null කරා. ඊට පස්සේ a.id කියන්නේ nested table එකේ id එක nested table එක නෙමෙයි මේ individual කියන table එකේ id එක 001 වෙන column එකේ තමයි මේ sales කියන column එක null කරන්නේ. nested table එක null කරන්නේ. අපි ඔහොම තමයි column එක drop කරන්නේ. ඇත්තටම drop කරන්න එක විදිහයි ඔය විදිහට drop කරනවා වගේම අපිට ඊට පස්සේ drop කරන එක අපි insert කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒක drop කරා වගේම අපිට ආයි එක nested table එක විදිහට අපි connect කරන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ. ඕකටත් method දෙකක් තියෙනවා සාමාන්‍යයෙන්. පළවෙනි එක තමයි ඒ කියන්නේ add back nested table එක nested table එක ආයි add කරන්න. අපිට ඒක add කරනවා කියන්නේ අපි ඇත්තටම මේක එතෙන්ට connect කරලා ඒකට value එකක් insert කරාම ඒක ඔට්ටෝ add වෙනවා. හරිද? ඒ කියන්නේ ඒක connect කරා ඒකට value එකක් insert කරා. අපි බලමු එහෙම පළවෙනි එක කරලා. ඒ කියන්නේ insert into මොකද insert කරන්නේ individual කියන table එකට. individual කියන එකට values
sorry අපි ඒකට value එකක් insert කරනව නෙවෙයි වෙන්නේ. එතන අපි වෙන්නේ table එක update කරනවා. එතන update query එකක් ගන්න ඕනේ. ආයි nested table එකට column එකක් add කරනවා කියන්නේ nested table එක add කරනවා කියන්නේ එතකොට එතන nested table එක කලින් තිබ්බේ නැහැ. දැන් nested table එක තියෙනවා. ඒ කියන්නේ මේකට value එකක් මේකට අලුත් column එකක් add වෙනවා කියන එක. ඒ කියන්නේ nested table කියන column එක ආයි මේකට add වෙනවා. ඊපස්සේ අපි බලමු මේක තමයි ඔයා කරන්න යන්නේ. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි මේක nested table එකේ මේ column එක null එකකට ඒ කියන්නේ මේ column එක කියන්නේ nested column එක null වලට equal කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන දැන් nested column එකක් නැහැ. ඒක null. අපිට ආයි මේ null කරපු එක ආයි කලින් එකටම සමාන කරොත් අපි දන්නවා එතකොට එතෙන්ට ආයි nested table එකක් තියෙනවා. අපි ඒක තමයි කරන්න යන්නේ. මෙතන insert query එක නෙවෙයි ඉන්නේ sorry. මෙතන අපි කරන්න ඕනේ update අර වගේම අයින් කරපු එක ආයි කනෙක්ට් කරන්න යන්නේ. set අපි දන්නවා අපි a.sales එක තමයි set කරන්න යන්නේ. sales එකේ value එක මොකද්ද? අපි දන්නවා sales එකට එන්නේ sales list එකක් තියෙනවා මුලින්ම. මේ list එක ඇතුලේ තියෙනවා sales type. sales type එකක්. මේ type එක ඇතුලේ තමයි value තියෙන්නේ. මුලින්ම තියෙනවා rate එකක්. ඊට පස්සේ date එකක්. ඊට පස්සේ quantity එකක්. මස් වෙනවා where id එක සමානයි 001 වෙච්ච ඉන්ඩිවිජුවල් එකේ id එක 001 වෙච්ච row එකට tuple එකට ඒකේ මේ sales කියන column එක add කරා අප්ඩේට් කරන්නලු මෙන්න මේක එසේ null එක වෙනුවට මෙන්න මේක රීප්ලේස් කරන්න ඕනේ. ඔයාලට තේරෙන්නේ නැති මෙතන අර sales list එක ඇතුලේ sales type එක අපි සාමාන්‍ය value එකක් insert කරද්දි මම ඔයාලට කිව්වේ මුලින්ම type එකක් තියෙනවා. ඊට පස්සේ type එක use කරලා type ගොඩක් use කරලා sales list එකක් හදනවා. ඊට පස්සේ sales list එක use කරලා individual කියන එකේ type එකක් හදනවා. ඊට පස්සේ type එක use කරලා individual table එක හදනවා. ඒ දේ තමයි මෙතන උනේ. individual කියන table එකේ මේ sales කියන එකේ value එකට අර වගේ list එකක් add කරා. list එක ඇතුලේ තියෙනවා sales type ගොඩක්. ඔයාලට මෙතන එකක් වගේම ගොඩක් උනත් දාන්න පුළුවන් කමා වලින්. කමා separate කර ගොඩක් උනත් දාන්න පුළුවන්. අපිට එකක් දැම්මත් අපි දන්නවා එතන nested table එකේ තියෙනවා කියලා. ඊට පස්සේ දෙවෙනි method එක තමයි ඔයාලට මේක කොටස් දෙකකට කරන්න පුළුවන්. කොහොමද කොටස් දෙකකට කරන්නේ? ඔයා මුලින්ම empty sales list එකක් හදලා ඉන්නවා. ඒ කියන්නේ update a set a.sales empty sales list එකක් හදන්නේ කොහොමද? sales list දැන් මේක empty. ඊළඟ where a.id සමානයි 001 නේද? ඊට පස්සේ මොකක්ද ඔයා කරන්නේ? empty sales list එකක් හැදුවායින් පස්සේ ඔයා ඒ empty sales list එකට value එකක් insert කරන්න තියෙන්නේ. ඔයා empty sales list එකට value එකක් insert කරොත් එතකොට ඔයාගේ ආයි අර අපි කලින් drop කරපු sales column එක, ඒ කියන්නේ nested table එක ආයෙත් එන්න insert වෙනවා. දැන් තියෙන්නේ null කියලා. ඒ null කියන එකට ඔය empty sales list එකක් හදලා ඒ sales list එකට data එකක් insert කරොත් ආයි ඔයාගේ nested table එක exist වෙනවා. ඔයා ඊට පස්සේ insert කරන්න ඕනේ insert into දැන් අර බොරුවට අපි sales එකට දැන් insert කරන sales කියලා අතරම table එක නැහැ නේ. insert into කියලා පස්සේ අපි table name එක දුන්නේ. ඇත්තටම අපි table එකක් නැහැ. table name එක දෙන්න ඕනේ. උනට අපි ඇත්තටම අපි table name එකක් නැහැනේ. sales කියන column එකට data insert කරන්න. ඉතින් අපි ඒකට බොරුව table එකක් හදා ගන්නවා. table කියන word එක use කරා select sales කියන එකක් තමයි අපි හදා ගන්න යන්නේ. sales කියන column එක තමයි select කරන්නේ from individual a. ඊපස්සේ
ඒ ඉන්ඩිවිජුවල් කියන එක ඒ කියන එකට සමාන කරලා ඊට පස්සේ a.sales තමයි where a.id සමානයි 001 හරි අපි දැන් මුරුවට ටේබල් එකක් හදාගත්තා. දැන් අපි දන්නවා ඉන්සර්ට් මොන ටේබල් එකකටද values insert කරන්න කියලා. අර sales ටේබල් එකට තමයි දැන් values insert කරන්න යන්නේ. values මොනවද දැන් insert කරන්නේ? දැන් අපි දන්නවා අපේ sales ටේබල් එකේ මෙතෙන්ට වෙනකන් හැදිලා තියෙන්නේ. empty sales list එකකුත් තියෙනවා. දැන් අපි insert කරන්නේ empty sales list එකට. ඔයාලට මේ example එකේ පේනවා sales list එක ඇතුලේ තියෙන sales type එකක්. මෙතනදී ඇත්තටම null එකක් තිබ්බේ. null එකට අපි sales list එකකුත් හදලා ඒ sales list එකට sales type එකකට තමයි අපි values insert කරේ. ඒත් මේ දෙවෙනි විදිහේ sales type එකක් මුලින් හදලා තියෙන්නේ sales list එකක්. දැන් අපිට insert කරන්න දෙන sales type එකට විතරයි කෙලින්ම 10 date එකක් 22 CK දවස් 21 දෙසැම්බර් 22 200යි කියලා quantity එක ඔන්න ඔහොම තමයි අපි ඇත්තටම ආයෙ අර nest disconnect කරපු nested table එක connect කරන්නේ මේ individual කියන table එකට මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා ආයි මම summary එකක් විදිහට ඒක ඇල කිව්වොත් ඔයාට ටේබල් එක drop කරන්න පුළුවන්. ඒක drop කරන්න නම් ඔයාට sales කියන column එක null කරන්න ඕනේ. ඒ කියන්නේ nested table එකේ තියෙන එක column එක null කරනවා කියන්නේ nested table එක නැහැ කියන එක. එහෙම කළා තමයි අපි nested table එක drop කරන්නේ. ඒක කරන්න ඔයා null කරන්න නම් සාමාන්‍යයෙන් මොකක් හරි එකක් ඔයා ඒක update කරන්න ඕනේ. update කරන්න update query එක ගහන්න ඕනේ. ඒතර update ඔයා update කරන්න යන්නේ individual කියන table එකේ sales කියන column එක null කරන්න යන්නේ. එතකොට individual කියන එකේ يعني individual කියන table එක ගත්තා ඊට පස්සේ ඒක A කියන එකට සමාන කරලා set කරනවා set කරන්නේ A يعني individual table එකේ sales කියන column එක. එතකොට a.sales equal null කරා. එතකොට මේක null කරන්නේ id එක 0.1 වෙන row එකේ. ඊට පස්සේ ආයේ null ආයේ drop කරපු nested table එක ආයි add කරන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒක add කරන ක්‍රම දෙකක් තමයි ඔයාලට කෙලින්ම update කරන්න පුළුවන් value එකක් insert කරන ගමන්ම. ඒ කොහොමද update කරනවා ඔයාලා individual table එක. ඒක A කියන එකට සමාන කරලා ඊට පස්සේ මේ a.sales මේ කියන්නේ A කියන individual table එකේ sales කියන column එකට ඔයා sales list එකක් add කරලා ඊට පස්සේ ඒ sales list එක ඇතුළට sales type එකකුත් add කරලා ඒ type එකට values insert කරන්න පුළුවන්. ඒ විදිහට අපිට nested table එකක් ආයි connect කරන්න පුළුවන් අයින් කරපු table එකට. නැත්නම් ඔයාලට පුළුවන් මුලින්ම empty sales list එකක් හදලා දෙවනියට ඔයාලට පුළුවන් insert කරන්න ඒ empty sales list එකට value. එතකොට මතක තියාගන්න අපි sales list එකකුත් හදලා තියෙන්නේ. එතකොට insert කරන්න තියෙන්නේ ඔයාලට sales type එකට විතරයි. ඒකත් මතක තියාගන්න. ඒක තමයි දෙවෙනි method එක. ඊට පස්සේ multi level collection types කියලා තියෙනවා. ඇත්තට මේක ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ. ඔයාලට එක එක collection දැන් ඔයාලට collections කියන්නේ මොනවද? VARAs nested list nested tables උනේ. ඒතරවට nested tables VARAs use කරන්න පුළුවන් අපිට nested table එකක් ඇතුළේ nested table එකක් හදන්න පුළුවන්. nested table එකක් ඇතුළේ VARA එකක් හදන්න පුළුවන්. VARA එකක් ඇතුළේ nested table එකක් හදන්න පුළුවන්. VARA එකක් ඇතුළේ VARA එකක් හදන්නත් පුළුවන්. ඔය වගේ අපිට ගොඩක් විදිහට මේක use කරන්න පුළුවන් කියන එක තමයි මේ multi level collections කියන එකෙන් තේරෙන්නේ. අපි explain කරන්නේ. කියන්නේ එක එක levels වලදී අපිට මේ collections use කරන්න පුළුවන්. කියන්නේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ nested table එක ඇතුලේ VARA එකක් වුණත් nested table එකක් වුණත් හදන්න පුළුවන්. VARA එකක් ඇතුලේ අපිට nested table එකක් වුණත් VARA එකක් හදන්න පුළුවන්. එතකොට නිකන් ඔයා හිතලා කියන්නේ VARA එකක් ඇතුලේ nested table එකක් හදනවා නම් ඒ VARA එකේ data type එක මොකද්ද? ඒ VARA එකේ data type එක තමයි nested table එක තමයි ඒ VARA එකේ data type එක. මොකද අපි දන්නවා VARA එකට fixed data type එකක් තියෙන්න ඕනේ. data type එක වෙනස් වෙන්න බෑ. VARA එකක් ඇතුලේ nested table එකක් ඔයා හදනවා නම් ඒ VARA එකේ data type එක වෙන්නේ nested table එක තමයි ඔයාගේ VARA එකේ data type එක වෙන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා.
පොඩ්ඩක් Google search කරලා බලන්න. ඕගොල්ලන්ට මේ මල්ටි ලෙවල් කලෙක්ෂන් ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඕන කමෙන්ට් එකක් දාන්න. මම ඒකත් කරන්නම්. මොනවා හරි තේරුම් නැති දෙයක් තියෙනවා නම් ඇත්තටම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙම නැත්නම් මගේ මේල් එකට දාන්න supun.samira@gmail.com thumbnail එකේ තියෙනවා ඇත්තටම මගේ Gmail account එක. ඒකට මේල් එකක් දාන්න මම reply එකක් දාන්නම්. මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්නම් වීඩියෝ එකක් කරන්න කියලා මට රික්වෙස්ට් එකක් කරන්න. මම වීඩියෝ එකකුත් කරන්නම්. මේ වීඩියෝ එකේ ඇත්තටම මෙච්චරයි තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් තව ගොඩක් object relational databases වල ටිකක් advanced concepts ටිකක් ඉගෙන ගමු ඊළඟ වීඩියෝ එකෙන්. අපි දැනට මෙතන නවතමු. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ ටිකත් එක්ක ෆැමිලියර් වෙලා ඉඳී. හැමතිස්සෙම knowledge එක පොඩ්ඩක් touch එකේ ඉන්න. නැත්නම් ඔයාලට මේක හැමතිස්සෙම අමතක වෙන්න බලනවා. අපි තව වීඩියෝ එකක් කරනවා මේ exercises ටිකක් මේ nested tables එතකොට VRS මේ relational database model එකෙන් exercise එකකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට වීඩියෝ එකෙන් අපි නවතිමු. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.